හොඳයි. එතකොට A වලට FLA මේ පේපර් එකට දාලා වෙන්න ඕන උත්තරේ. නමුත් අපේ සිලබස් එකේ FLA ගැන කතා නොකරන නිසා ඒකට ඕගොල්ලෝ ලකුණු අරගන්න ලකුණු 0.5ක් අරගන්න පුළුවන්. ඊළඟට B වලට එන්නේ SWF. අපි 2D එකක් මූවි ෆයිල් එකක් විදිහට එක්ස්පෝර්ට් කරාම SWF එකක් විදිහට සාමාන්‍යයෙන් එන්නේ. graphic edit කරන්න පාවිච්චි කරන්නේ canvas එකේ නිසා C එනවා එතනට. ඊළඟට එක සමසේ වර්ණ පාවිච්චි වෙලා තියෙන තැනක් තෝරගන්න. අපි magic wand එක එහෙමත් නැත්නම් ඕගලන්ගේ GIMP වලට අදාළව අපි wand එකට තවත් නමක් කිව්ව නේද? මටත් එකපාරට රූට් එන්නේ නැහැ නම් මොකද්ද කියන එක. Photoshop වල අපි wand එක කියලා magic wand එක කියලා කොහොමද පාවිච්චි කරන්නේ? අපි පොතෙන් රිෆර් කරලා බලමු. fuzzy tool එක නේද? fuzzy tool එක එහෙම නැත්නම් magic wand එක. ඒකට උතන magic wand කියලා පාවිච්චි කරාට ලකුණු 0.5ක් දෙන්න පුළුවන්. right එතකොට ලකුණු 2.5 ගානේ දැන් 4කට හම්බෙන නිසා. right ඊළඟට 9 වෙනි එකේ s සමානයි 2 3 4 5 6 7 8 9 10 යන නිකිල සංඛ්‍යා කුලකයේ සලකා බලන්න. පහත් දැක්වෙන ව්‍යාජකේතය S කුලකයේ ඇති ඉරට්ටේ සංඛ්‍යාවල එකතුව ගණනය කරනු ලබයි. එම ව්‍යාජකේතය ඔබගේ පිළිතුරු පත්‍රයට පිටපත් කරගෙන එහි ඇති හිස්තැන් පුරවන්න. ඔව්. මෙතන උවමනාව තියෙන්නේ මේ 2 3 4 5 6 7 8 9 10 කියලා විහිදිච්ච සංඛ්‍යා සෙට් එකෙන් අපිට පෙන්වන්න ඕනේ even numbers. නේද? even numbers වල එකතුව. ඉරට්ටේ සංඛ්‍යාවල එකතුව තමයි ගණනය කරන්නේ. එහෙමනම් එකතුවක් ගණනය කරන්න නම් මුලින්ම ඉරට්ට ළමයි කමියුනිකේට් වෙන්න නැතුව ගියා. කීවෙනි පොයින්ට් එකේ ඉඳලාද ළමයි මාව ඇහෙන්නේ නැතුව ගියේ? ළමයි 9 වෙනි ප්‍රශ්නේ වගේ දැන්ස. 9 වෙනි ප්‍රශ්නේ ඉදලා නේ. right okay. right. හරි. 9 වෙනි ප්‍රශ්නේ පටන් ගන්නවත් එක්ක ඕගලන්ට දීලා තිබුණේ S කියලා නිකිල සංඛ්‍යා කුලකයක්. ඒ කියන්නේ නිකිල සංඛ්‍යා සෙට් එකක්. ඒක පටන් ගන්නෙ 2කින් ඉවර වෙන්නේ 10න්. එතකොට ඒගොල්ලෝ කියලා තියෙන්නේ නිකිල සංඛ්‍යා කුලකයේ ඉරට්ටේ සංඛ්‍යාවල එකතුව. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් මේක ගණනය කරන්න කිව්වොත් 2 4 6 8 10 කියන ටිකේ එකතුව අපි දෙන්න ඕනේ. ඒක ප්‍රෝග්‍රෑම් එකෙන් අවුට් කරන්නේ කොහොමද කියලායි ඔයගොල්ලන්ගෙන් අහලා තියෙන්නේ. right? එතකොට counter එක මේකල්ලෝ කතා කරලා තියෙනවා start කරන්න නැත්නම් begin කරන්න set total to 0. total කියන එක්කෙනාට 0 කියන අගය නැත්නම් බිංදුව කියන අගය පාවිච්චි කරන්න. ඊළඟට counter එක පාවිච්චි වෙලා තියෙනවා. හිස්තැන් දෙකක් තියෙනවා ස්ටෙප් එකකුත් දීලා තියෙනවා. for loop එකේ count එක වැඩ කරන්නේ counting loop එකක් විදිහට. ඒ කියන්නේ ගණන් කිරීමේ පුනර්කරන ව්‍යුහයක් විදිහට. එහෙනම් count කරන්න පටන් ගන්න ඕනේ කොහොමද? count කරන්න පටන් ගන්න ඕනේ 2කින්. මොකද මෙයාගේ තියෙන අගයන් ටික පටන් අරගෙන තියෙන්නේ 2කින්. ඊට පස්සේ ඒක ඉවර කරන්න ඕනේ කීයෙන්ද? 10න්. එහෙනම් 2 to 10 කියලා අපිට එන්න ඕනේ. එතකොට ස්ටෙප් එක අපේ මොකක්ද වෙන්න ඕනේ? ස්ටෙප් එක එන්න ඕනේ 2කින් 2ට කවුන්ට් කරගන්න කියලා නේද? මොකද අපිට අවශ්‍ය වෙන්නේ 2 4 6 8 10 කියන අගයන්. එහෙනම් ස්ටෙප් එක 2 කියලා එන්න ඕනේ.
එතකොට ටෝටල් එක අප්ඩේට් වෙන්න නම් මොකද කරන්න ඕනේ? එක අයිටරේෂන් එකකදී මේ කවුන්ට් එක 2 කියන අගය අරගන්න ඕනේ. ඊළඟ අයිටරේෂන් එකේදී කවුන්ට් එක 4 කියන අගය ගන්නවා. ඊළඟ අයිටරේෂන් එකේදී කවුන්ට් එක 6 කියන අගය ගන්නවා. ඒත් ඔය හැම අයිටරේෂන් එකකටම අදාළව මෙන්න මෙතන මෙයා පාස් කරනවා. මෙතන චෙක් කරනවා, මෙයාව සිද්ධ කරනවා, ඊළඟ කවුන්ට් එක ගන්නවා. නැවත මෙතන සිද්ධ කරනවා, මෙයාව පාස් කරනවා, ඊළඟ කවුන්ට් එක ගන්නවා. එතකොට ඔයාගේ කවුන්ට් එක දෙකෙන් දෙකට වෙනස් වෙන කෙනෙක් වුණාම අපිට අවශ්‍ය ප්‍රතිදානය අරගන්න. අපිට අවශ්‍ය වෙන ප්‍රතිදානය වෙන්නේ මොකද්ද? ඉරට්ටේ සංඛ්‍යාවල එකතුව. ඒ කියන්නේ අපිට පුළුවන් ටෝටල් එකට කියන්න කවුන්ට් එක එකතු කරන්න කියලා. එතකොට මුලින් බිඳුවට දෙකක් එකතු වෙලා 2යි කියලා හැදෙනවා. කවුන්ට් එක 2 වෙලාවෙදී. ඊට පස්සේ කවුන්ට් එක 4 වුණාම 4ට 2 එකතු වෙලා 6 හැදෙනවා. ඊට පස්සේ කවුන්ට් එක 6 වෙනවා, 6ට 6 එකතු වෙලා 12 හැදෙනවා. ඔය විදිහට මේ අයිටරේෂන් එක සිද්ධ කරගන්න පුළුවන්. එහෙනම් ටෝටල් සමානයි ටෝටල් එකතු කිරීම කවුන්ට්. මේක කෙනෙක් අනිත් පැත්තට ලිව්වත් ගැටලුවක් නැහැ. කවුන්ට් එකතු කිරීම ටෝටල් කියලා ලිව්වත් ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් අපි ලියන්න හුරු වෙලා තියෙන්නේ ටෝටල් සමානයි ටෝටල් එකතු කිරීම කවුන්ට් කියලා. පැහැදිලිද ළමයි වෙච්ච දේ? ඔව් ළමයි පැහැදිලිද? right. හරි. එතකොට මේකේ මාකින් ස්කීම් එකත් එක්ක බැලුවම එයාගේ තියෙන්නේ ওই විදිහට ලකුණු දෙකක් හම්බ වෙනවා. එතකොට මේ පේලිය නිවැරදිව ලියාගත්තට 1 ලකුණයි, මේ පේලිය නිවැරදිව ලියාගත්තට 1 ලකුණයි ගානේ දෙන්න පුළුවන්. හරි. ඊළඟට පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේහි භාවිතා වන අවශ්‍යතා සොයා ගැනීමේ ක්‍රමවේදය gathering මේක මොකද්ද මේ කියලා. ඔව්. අවශ්‍යතා සොයා ගැනීමේ ක්‍රමවේදය requirement analysis ගැන සම්බන්ධයෙන් කියලා තිබ්බොත් ඕගොල්ලෝ මෙතන හිර වෙනවා. අපි මාකින් ස්කීම් එක පැත්තෙන් පොඩ්ඩක් බලමු. නෑ. මුලින්ම තියෙන්නේ අවශ්‍යතාවන් හොයාගන්න එක සම්බන්ධයෙන් කතා බහ කරලා තියෙන්නේ. right. එතකොට අවශ්‍යතාවන් සොයා ගැනීමේ ක්‍රමවේද 4ක් පාවිච්චි කරන්න කියලා තියෙනවා. ලියන්න කියලා තියෙනවා. මොනවාද ක්‍රමවේද? මෙන්න තියෙනවා. එකක් record searching, right? පසුගිය වාර්තා පරීක්ෂා කිරීම. interviewing, සම්මුඛ සාකච්ඡා පැවැත්වීම. questionnaires, ප්‍රශ්නාවලි ඉදිරිපත් කිරීම. observation, නිරීක්ෂණය කිරීම. ඔය කියන වර්ග 4 ඔයගලන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. මීට වෙනස් උත්තර ලියලා තියෙනවා නම් මට කියන්න, මම එතකොට කියන්නම් ඒක නිවැරදි පැත්තට ගන්න පුළුවන්ද කියන එක. එතකොට 10 වෙනි ප්‍රශ්නේ එක කොටසකට ලකුණු 0.5 ගානේ ලකුණු 2ක් ඔයගලන්ට හම්බ වෙනවා. හරි. ලකුණු 20න් කීයද කියලා දාගන්න ළමයි. කොබලන 20න් 20ම හරි කෙනෙක් ඉන්නවද? ඔව්. මට ලකුණු ටික එවන්න බලන්න ළමයි. මාක් කරාම කීයද කියලා. පූර්ණා very good. හොඳ ලකුණු ප්‍රමාණයක්. කොහොමම ගෙනියමු. චනාරා බොහොම හොඳයි. බොහොම හොඳයි. හිමන්සා හොඳයි පුතේ. බිනුත් හොඳයි. right. තව චුට්ටක් වැඩි කරගමු.
right එතකොට ඒක හොඳටම sure right හොඳයි අපි දෙවෙනි ප්‍රශ්න පැත්තට යමු දෙවෙනි ප්‍රශ්නේ තියෙන Excel සම්බන්ධයෙන් ඖෂධ මිල සම්බන්ධයෙන් පළව පුවත්පත් දැන්වීමකට අනුව පිළියෙල කරන ලද පහත වැඩපත සලකන්න එතකොට ඔයගලන්ට Excel sheet එක දීලා තියෙනවා නේද වැඩිපුර ගෙවන්නේ ඇයි කියන මාතෘකාව යටතේ තියෙන්නේ ඊළඟට එකම ඖෂධයේ විවිධ නම් වලින් විවිධ මිල ගණන් යටතේ අලෙවි කරයි එහෙම කියලා දීලා ඖෂධයේ මිල දීලා තියෙනවා ඇත්තට මේකේ ඖෂධයේ මිල නෙවෙයි ඖෂධයේ නාමයෙන් ඕනේ නේද ඖෂධ නාමයෙන් මිල වෙනද නාමයෙන් මිලෙහි තියෙන වෙනස right ඖෂධය කියලා තමයි පළවෙනි තීරුවට එන්න ඕනේ කෙසේ හෝ ඒගොල්ලන්ගේ තියෙනවා නේද ඖෂධීය නාමයෙන් මිල මොකක්ද කියලා අහලා තියෙනවා වෙළඳ නාමයෙන් මිල මොකක්ද කියලා අහලා තියෙනවා right හරි එතකොට මේකේ අහලා තියෙන ප්‍රශ්න ටික ඖෂධ වර්ග පහේම මිල ගණන් දෙක ඖෂධයේ නම සමග පෙන්වීමට වඩාත් යෝග්‍ය වන පැතුරුම්පත් මෘදුකාංගයේ ඇති ප්‍රස්ථාර වර්ගයේ යෝජනා කරන්න එතකොට ප්‍රස්ථාර සම්බන්ධයෙන් ගත්තොත් ඖෂධ වර්ග පහේම මිල ගණන් දෙකම ඉදිරිපත් කරන්න ඕනේ ඖෂධයේ නම සමග. එහෙනම් මේකට ගැලපෙන්නෙම බා chart එකක් හරි කොලම් chart එකක් හරි. තීරු ප්‍රස්ථාරයක් හෝ ස්තම්භ ප්‍රස්ථාරයක්. ওই දෙකෙන් එකකට ඔයගලන්ට ලකුණු හම්බ වෙනවා. right? එතකොට ලකුණු දෙකක් එතනට හම්බ වෙනවා. එක්ක උත්තරේ තීරු ප්‍රස්ථාර වෙන්න ඕනේ. අනිත් එක්කෙනා ස්තම්භ ප්‍රස්ථාර වෙන්න ඕනේ. ඊට වඩා වෙනස් උත්තරයක් අබ් බලමු මාකින් ස්කීම් එකේ. නෑ බා chart කොලම් chart කියලාම තමයි තියෙන්නේ. right again තීරු ප්‍රස්ථාර ස්තම්භ ප්‍රස්ථාර ඊළඟ කොටසේ අහලා තියෙනවා පැරසිටමෝල් මිලෙහි වෙනස D4 කෝෂයේ පෙන්වීම සඳහා අවශ්‍ය වන සූත්‍රය ලියන්න right බොහොම ලේසි කොහොමද අපි ලියන්නේ සමානයි පැරසිටමෝල් ඖෂධයට අදාළව අපේ දත්ත ටික තියෙන්නේ මෙතන එතකොට එක්කෙනෙක් C4 කියන සෙල් එකේ ඉන්නවා අනිත් එක්කෙනා B4 කියන සෙල් එකේ ඉන්නවා වෙනස අරගන්න නම් C4න් අඩු කරන්න ඕනේ B4 right ඊළඟට ලියන්න ඕනේ D4 කෝෂයට ඇතුළත් කර ඇති සූත්‍රය ඒ කියන්නේ අපි මෙතනට ඇතුළත් කරපු සූත්‍රය සර් අරකට වරහන් වෙන්න ඕනේ නේද? මෙතනටද පුතේ වරහන අත්‍යවශ්‍ය නැහැ පුතේ. වරහන් තිබුණා කියලා ගැටලුවක් නැහැ නොතිබ්බත් ගැටලුවක් නැහැ. right ඊළඟට අහලා තියෙනවා D4 කෝෂයට ඇතුළත් කර ඇති සූත්‍රය D5 කෝෂයට පිටපත් කළ විට එම සූත්‍රයේ D5 කෝෂයේ පෙන්වුම් කරන්නේ කෙසේද? D4 කෙනා D5ට ආවම මේගොල්ලෝ relatively copy වෙන්නේ. ඔක්කොම කට්ටිය ඉන්නේ relatively සාපේක්ෂව නිර්දේශනය වෙලා තියෙන්නේ. එහෙනම් මේක එනවා C5 අඩු කිරීම B5 කියලා. right? එතකොට මෙතන ඉන්න කෙනා මෙතනට copy කරාම කොහොමද කියලායි අහලා තියෙන්නේ. හතරවෙනි කොටසේ අහනවා මෙතනට ලකුණු 2 ගානේ හම්බ වෙනවා මෙයාට ලකුණු 2යි ලකුණු ප්‍රමාණය පොඩ්ඩක් වෙනස් කරන්න වෙයි ඉන්න ළමයි ඔව් මේකට ලකුණු 3ක් කරගමු කෝෂ D4 D5 D6 D7 සහ D8 හි මිල ගණන් වල වෙනස සඳහන්ව ඇතයි උපකල්පනය කර ඖෂධ වර්ග 5 සඳහා වන මිල වෙනස හි එකතුව ගණනය කර D9 කෝෂයේ පෙන්වීමට අදාළ සූත්‍රය. ඔබේ පිළිතුර සඳහා සම්ශ්‍රිතය භාවිතා කළ හැකිය කියලා තියෙනවා. ඒක නිසා මම හිතන්නේ දෙආකාරයෙන්ම උත්තර බලාපොරොත්තු වෙන්න ඇති. right ඔයාට මේකේ මොකද මේගොල්ලෝ ශ්‍රිතය කියලා නෑ සූත්‍රය කියලා දෙන්නේ. ශ්‍රිතය කිව්වනම් අනිවාර්යෙන් අපි සම් කියන ශ්‍රිතය පාවිච්චි කරලාම ලියන්න ඕනේ. සූත්‍රය කිව්වම ආකාර දෙකෙන්ම ලියන්න පුළුවන්. එතකොට එක්ක ඔයගලන්ට ගන්න පුළුවන් සමානයි ඒගොල්ලෝ පටන් ගන්නේ C4න් C4 එකතු කිරීම C5 එකතු කිරීම C6 එකතු කිරීම C7
right ඔය ආකාරයෙන් මිලෙහි වෙනස්කම් ටික නේද ළමයි සමාවෙන්න සීන වේ ළමයි D අකුරෙන්න ඕන මිලෙහි වෙනසන එතකොට D4 එකතු කිරීම D5 එකතු කිරීම D6 එකතු කිරීම D7 එකතු කිරීම D8 ඔහොම පෙන්වන්න පුළුවන් නැත්තම් සමානයි සම් කියන චිත්‍රය පාවිච්චි කරලා D4 2ක් D8 පෙන්වන්න පුළුවන් එහෙම නැත්තම් සමානයි සම් කියලා ලියලා D4 D5 D6 D7 D8 කුත් දෙන්න ඕනේ ඔය ආකාරයෙන් උත්තර දෙන්නත් පුළුවන්. right ඕනම ආකාරයකින් උත්තර ලියනකොට ලකුණු 3ක් ඕගලන්ට හම්බ වෙනවා. හරි. පැහැදිලිද හැමෝටම? ළමයි පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. right හොඳයි ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ එක්තරා පාසලක ගුරුවරුන්ගේ තොරතුරු අඩංගු පහත සඳහන් වගුව සලකා බලන්න. එතකොට මේකේ ගුරු සංකේතාංකයක් තියෙනවා සම්පූර්ණ නම තියෙනවා උපන්දිනය තියෙනවා ලිපිනය තියෙනවා විශේෂ සංකේතාංකය තියෙනවා විශේෂ නම තියෙනවා. එතකොට එක කියලා තියෙනවා එක් විෂය සඳහා නිශ්චිත ගුරුවරයෙකු සිටි එක් ගුරුවරයෙකුට එක් විෂයකට වඩා වැඩි සංඛ්‍යාවක් ඉගැන්විය හැක. ඉහත නිදසුන් වගුව භාවිතා කරමින් දත්ත අනුපිටපත් වීම පැහැදිලි කරන්න. එතකොට මෙතන අපිට අරගන්න තියෙන නිදසුන මොකක්ද? මේ ඉන්න නූහා ජමීල් කියන ගුරුවරයා සයන්ස් සහ මැතමැටික්ස් කියන සබ්ජෙක්ට් දෙකම උගන්වනවා. ඒ දෙක උගන්වනකොට එයාගේ විස්තර නැත්තම් ඒ අදාළ ගුරුවරයාට අදාළව තියෙන විස්තර සියල්ලම අනුපිටපත් වෙනවා. එයාගේ නම, එයාගේ විෂය ගුරු අංකය, ඊළඟට උපන්දිනය සහ ලිපිනය. ඩුප්ලිකේට් නොවෙන්නේ විෂය සංකේතාංකයයි විෂය නමයි විතරයි. ඒ නිසා ඔයගලන්ට ටේබල් එකට අදාළව වගුවට අදාළව 2 සහ 3 කියන රෙකෝඩ් මේ පිටපත් වීම දත්ත අනුපිටපත් වීමට අදාළයි. ඒ නිසා අනවශ්‍ය ලෙස ඩේටාබේස් එක කම්ප්ලෙක්ස් වෙනවා කියලා අපිට කතා බහ කරන්න පුළුවන්. එතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ විදිහට මෙතන කියලා තියෙනවා English වලින් data duplication is the is a repeating of the same data unnecessarily. For example, case Nuha Jamil's details are repeated. Right? එතකොට දත්ත අනුපිටපත් වීම යනු අනවශ්‍ය ලෙස එකම දත්තේ නැවත නැවත යෙදීමයි. මෙහි උදාහරණයක් විදිහට නූහා ජමීල් යන ගුරුවරයාගේ තොරතුරු සැලකිය හැක. ඔය විදිහට උත්තරේ ලියවෙන්න ඕනේ. එතකොට එහෙම උත්තරේ ලියලා තිබුණොත් ඕගලන්ට හම්බෙනවා ලකුණු ඔව් නේද? ඔව් ලකුණු 3ක් අපි ගමු මේකට. ඊළඟට දෙවෙනි කොටස කතා කරලා තිනවා දත්ත අනුපිටපත් වීම මගහැරිය යුතු වන්නේ මන්දයි කෙටියෙන් පැහැදිලි කරන්න. ඇයි අපි දත්ත අනුපිටපත් වෙන එක මගහරින්න ඕනේ? දත්ත අනුපිටපත් වුණොත් අපිට සිද්ධ වෙන හානි කීපයක් තියෙනවා. අවාසි කීපයක් තියෙනවා. එකක් තමයි අපිට දත්තයක් ඉක්මනින් හොයාගන්න අපහසු වෙනවා. ඊළඟට දත්තයක් යාවත් කාලීන කරන්න, දත්තයක් ඩිලීට් කරනකොට, ඊළඟට දත්තයක් එඩිට් කරනකොට right අපිට ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
ඒ වගේම තමයි දත්ත අනුපිටපත් වීම නිසා අනවශ්‍ය ඉඩක් භාවිතා වීම කියන එක සිද්ධ වෙනවා. right ඒ වගේම තමයි මේ සිද්ධ වෙන දෝෂත් එක්ක දත්තවල නිර්වද්‍යභාවය පිළිබඳ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔය ආකාරයේ හේතු සම්බන්ධ කරලා තියෙනවා නම් ඔයගලන්ට ලකුණු තව 3ක් අරගන්න පුළුවන්. right එතකොට මේක කියලා තියෙනවා this consumes for space in the storage devices, take more times and less efficient. Data can be inconsistent, difficult to create relationship. මෙතන කියලා තියෙනවා පළවෙනි එක්කෙනා විදිහට වඩා වැඩි ඉඩක් භාවිතා කරනවා කියන එක. ඊළඟට තව වැඩි කාලයක් මේ සඳහා යොමු කරන්න සිද්ධ වෙනවා කියන එක. ඊළඟට inconsistence කියලා අපි සිංහලෙන් කියනවා සංගත බව කියලා. එකම ආකාරයේ වීම. ඒක එකම ආකාරයේ වීම කියන එක බින්දෙන්න පුළුවන්. ඊළඟට difficult to create relationship. සම්බන්ධතාවන් නිර්මාණය කිරීම අපහසු වෙන්න පුළුවන්. එතකොට ඒක නිවැරදිව ලියලා තියෙනවා නම් තව ලකුණු 3ක් ඔයගලන්ට හම්බෙනවා. තුන්වෙනි කොටසේ අහලා තියෙනවා ඉහත වගුවේ එක් එක් ක්ෂේත්‍රය නිරූපණය කිරීමට වඩාත්ම සුදුසු වන දත්ත ප්‍රරූප මොනවාද? right එතන මෙතන ගුරු සංකේතාංකය තනිකර ඉලක්කම් වලින් තියෙන්නේ. හැබැයි ගුරු සංකේතාංකය left line වෙලා තියෙන නිසා text කියන එකත් වඩා හොඳයි. නමුත් ගැටලුවක් නැහැ. integer එකක් නැත්නම් numeric value එකක් විදිහට භාවිත කරාට. ඊළඟට සම්පූර්ණ නම පැහැදිලිවම text, උපන්දිනය date කියන type එකෙන් ලිපිනය නැවත වතාවක් text එකක් විදිහට ගන්න පුළුවන්. විශේෂ සංකේතයත් text එකක් විදිහට ගන්න වෙයි. විශේෂ නමත් text එකක් විදිහට ගන්න වෙයි. එතකොට අපි marking scheme එකට දාලා තියෙන දේවල් ටිකට යමු. each id එක text, number, string කියන තුනෙම පුළුවන්. name in full, text and a string, date of birth, date and time, address. විනාඩියක් ඉන්න පුතේ. ඊළඟට address එකට text අරගන්න පුළුවන්. string කියලා ලිව්වත් ලකුණු හම්බ වෙනවා. සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ text කියන type එක. subject code number එක text එකක් විය යුතුයි. මොකද number එකක් වෙන්න බෑ. ඒකේ අකුරු භාවිතා වෙලා තියෙනවා. name of the subject අනිවාර්යෙන් text එකක් වෙන්න ඕනේ. right එතකොට මෙතන දේවල් 6ක් ඉදිරිපත් කරලා තියෙනවා. 6ම නිවැරදි නම් ලකුණු 4ක් ඔයගලන්ට අරගන්න පුළුවන්. right එතකොට 6ක් නිවැරදි වුණොත් ලකුණු 4යි, 5ක් 4ක් නිවැරදි වුණොත් ලකුණු 3යි, 3ක් 2ක් නිවැරදි වුණොත් ලකුණු 2යි, 1ක් නිවැරදි වුණොත් 1 ලකුණු. right ඔය විදිහට ලකුණු අරගන්න පුළුවන්. හරි. කොබාන එක try කරලා 10න් 10ටම ගියපු අය බොහොම හොඳයි. ඒසර පූර්ණ බොහොම හොඳයි. right අපි 4වෙනි ප්‍රශ්නට යමු. ඔබගේ පාසලෙහි වෙබ් අඩවිය සඳහා HTML අන්තර්ගතය ඔබ විසින් නිවසේ ඇති පරිගණකයේ භාවිතයෙන් සංවර්ධනය කරන ලදයි උපකල්පනය කරන්න. වෙබ් අඩවිය පොදු ප්‍රවේශය සඳහා ප්‍රකාශ කිරීමට අවශ්‍ය වන පියවර ලියා දක්වන්න. කියන්නේ public access කරන්න. මෙයාව host කරන්නේ කොහොමද කියලා ඔයගලගෙන් අහන්න. ඒක host කරන එක සම්බන්ධයෙන් ක්‍රියාපටිපාටිය ලියලා තියෙනවා. මුලින්ම domain name එකක් අපි අරගන්න ඕනේ. domain name එකක් මිලදී ගැනීම. ඊළඟට දෙවෙනි step එක විදිහට
වෙබ් සේවා දායකයක ඉඩ වෙන් කරවා ගැනීම නැත්නම් ඉඩක් කුලියට ගැනීම. තුන්වෙනි ස්ටෙප් එක. Excuse me sir. ඔව් පුතේ. සර් වෙබ් සේවාදායකයෙකු සම්බන්ධ කර ගැනීම හරිද? වෙබ් සේවාදායකයෙකු සම්බන්ධ කර ගැනීම වඩා හොඳයි සම්බන්ධ කර ගැනීමම නැතුව අර ඉඩ අරගන්නවා කියන එක සඳහන් කරා නම්. නමුත් ඒකට මට ලකුණු දෙන්න පුළුවන්. නමුත් පොඩ්ඩක් මතක තියාගන්න අපි ඉඩක් මිලදී ගන්නවා කියන එක. right. ඊළඟට step 3 එක upload the website to the web server using suitable software. සුදුසු මෘදුකාංගයක් භාවිතයෙන් අදාළ වෙබ් අඩවිය වෙබ් සේවා දායකයට උඩුගත කිරීම. ඒතර ඔය පියවර 3 තියෙනවා නම් ලකුණු 3ක් ඔයගලන්ට අරගන්න පුළුවන්. හොඳයි. දෙවෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ අංකිත බෙදීම ගැන. ඔව් කෙටියෙන් පැහැදිලි කරන දේවල් ටිකක් තියෙන්නේ. සංඛ්‍යාංක බෙදීම, গুপ্ত කේතනයේ ගිනි පවුර. ඒතර සංඛ්‍යාංක බෙදීම කියන එක සම්බන්ධයෙන් ඔයගොල්ලෝ කතා කරන්න ඕනේ මෙන්න මේ කරුණු ටික. මෙතන කියලා තියෙන ඉංග්‍රීසියෙන් කතා කරලා තියෙන digital device is the gap between the individual communities that have and those who do not have access to information technology. තොරතුරු හා සංනිවේදන තාක්ෂණයට ප්‍රවේශ වීමට හැකි සහ නොහැකි යන අය අතර තිබෙන පරතරය අපි කියනවා digital divide එකක් කියලා. අංකිත බෙදුමක් කියලා. right වෙනස් උත්තර තියෙනවා නම් මගෙන් අහන්න. B එකේදී encryption සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. গুপ্ত කේතනයෙන් අපි පාවිච්චි කරන්නේ තුන්වෙනි පාර්ශවයකට නැත්නම් පිටස්තර පුද්ගලයෙකුට අපේ ඩීටේල් එකක් එහෙම නැත්නම් අපිට වැදගත් දත්තයක් ඇක්සස් කිරීමේ ඇති හැකියාව වැළැක්වීම සඳහා. right එතකොට මාකින් ස්කීම් එක පැත්තෙන් ගියොත් digital divide ගැන කියලා තියෙනවා, encryption ගැන කියලා තියෙනවා. Encryption is a mathematical technique used to scramble or encode a message into an unreadable format. ඊළඟට firewall එක ගැන අහලා තියෙනවා. ගිනි පවුර ගැන. ගිනි පවුර කියලා කියන්නේ දෘඩාංගයක් ලෙසටත් මෘදුකාංගයක් ලෙසටත් පරිගණක ජාලයක ආරක්ෂාව සඳහා යොදා ගන්නු ලබන උපාංගයයි කියන එක. සර් මගෙන් අනිෂ්ට මෘදුකාංග ආදී පරිගණකයේ වෙතේ ඒම වළක්වයි කියන එකත් මේ හරිද ඔකට ලියලා තිබ්බොත් ඕකත් එක්ක වළක්වයි කියන එක ඔව් එක පැත්තකින් ගන්න පුළුවන්. ෆයර්වෝල් එකේම කන්ෆිගර් කරගන්න පුළුවන්. ගන්න පුළුවන්. හොඳයි අපි පස්වෙනි ප්‍රශ්නේ පැත්තට යමු. මෙතන එතකොට ලකුණු දීපු පිළිවෙල අපිට ගන්න වෙන්නේ මෙතන 3යි මේ එකකට ලකුණු 2 ගන්න. right හේසර බොහොම හොඳයි. හොඳයි අපි පස්වෙනි ප්‍රශ්නයට අදාළව කතා බහ කරමු. විදුලි මනු කියවන්නෙක් දිනකර නිවාස 50ක මනු කියවයි. කිසියම් නිවසක ඇති මනුව වෙත ඔහු ළඟා විය හැකි නම් ඔහු මනුවේ ඇති ඒක ගන්න ලබාගෙන බිලෙහි වටිනාකම ගණනය කර බිල්පත නිවසට ලබා දෙයි. ඔහුට මනුව වෙත ළඟා විය නොහැකි නම් අනුමාන ඒකක ගන්නකට අනුව බිල්පතේ වටිනාකම ගණනය කර බිල්පතේ පැලෙන් යැවීම සඳහා තබා ගනී. right එතකොට දී ඇති ගැලීම් සටහන A සිට F දක්වා ඇති හිස්තැන් පිරවීමට සුළු ලේබල් ලියා දක්වන්න. ඔබගේ පිළිතුරු පත්‍රයට ගැලීම් සටහන පිටපත් කිරීම අවශ්‍ය නොවේ. හොඳයි එතකොට
මොනවාද අපිට A සිට F දක්වා තියෙන දේවල් ටික? ආරම්භයේ තියෙනවා නිවෙස් ගන්න බිඳුවයි කියලා තියෙනවා. නිවෙස් ගණන. එයා කියලා තියෙනවා නිවාස 50ක මනු කියවනවා කියලා. එහෙනම් නිවෙස් ගණන 50ට අඩු හෝ සමාන වෙන්න ඕන. එතන දාලා තියෙන්නේ අඩුවෙන් කියලා. right නිවෙස් ගණන එක්ක කියලා තියෙන දවසකට 50ක් කියවනවා කියලා. එතකොට මෙතනින් චෙක් කරන්න ඕනේ නිවෙස් ගණන 50කට වඩා වැඩිපුර ගිහින් තියෙනවාද කියන එක. මේක චෙක් වෙනවා. පනහ කියනගේ ඔගනට ලබා දෙන්න පුළුවන්. B කියන කෙනා අපි ෆ්ලෝ එක ගැන හිතලා බලන්න ඕනේ. B කියන කෙනා කරන්නේ මේක එක්සිට් කරන එක. නැත්නම් ෆ්ලෝ chart එක එක්සිට් වෙන එක. මනුව වෙත ළඟා විය හැකි කියන ප්‍රශ්නය අහන්නේ ගෙදරට ආවොත් නේ. ඒක නිසා මෙතන මේක නිවැරදි මේක sorry මෙතනට අපි අරගන්නේ no කියන අගය right මෙයාට yes ඒ දෙක මාරු වෙන්න ඕනේ ළමයි. මෙතන එන්න ඕනේ no මෙතන එන්න ඕනේ yes. ඔහුට මනුව වෙත ළඟා විය හැකිද? මනු කියවීම ලබාගෙන විදුලි බිල ගණනය කරන්නේ ගියොත් ඒ නිසා මෙතනට yes කියලා වැටෙනවා. ළඟා වෙන්න බැහැ කිව්වොත් තමයි අනුමානයකක ප්‍රමාණය ගන්න කියලා කියන්නේ. ඊළඟට F කියන තැනට නිවෙස් ගණන සමානයි නැවත වතාවක් නිවෙස් ගන්නම තමයි එන්නේ. right ඔය විදිහට A ඉඳලා F වෙනකන් පුරවන්න පුළුවන්. බලමු මාකින් ස්කීම් එකේ කොහොමද ගිහිල්ලා දෙන්නේ කියලා. ඔව් A එක 50යි B එක no එහෙම නැත්නම් fails C එක yes එහෙම නැත්නම් true ඊට පස්සේ yes no D සහ E වල F number of houses. හරිද? ඒකේ කොටස් තියෙනවා ඔක්කොම 6ක්. ඒ 6ට අපි ලකුණු දෙමු මේ විදිහට කොබන්න. මේකට එක ලකුණයි මෙයාට එකයි එකයි එකයි. බලමු ළමයි. ඔව් අපිට එක ගන්න දෙන්න පුළුවන් බාධාවක් නැහැ. right ඔය විදිහට ඔතනට ඔය කියන කොටස් ටික නිර්මාණය වෙනවා. ඊළඟට තියෙනවා එක්තරා ගුරුවරයෙකු පන්තියක පෙළ පොත් බෙදා දෙයි. ප්‍රථමයෙන් ගුරුවරයා පන්තියේ නාම ලේඛනයේ සිසු සංඛ්‍යාව සොයා ගනී. සෑම සිසුවෙකුගේම නම කියවා සිසුවා පැමිණ සිටී නම් පොත් ලබා දී පොත් ලබා දුන් බව දැක්වීමට වාර්තාවක් තබයි. සිසුවා පැමිණ නැත්නම් පොත් ලබා දුන් බවට වාර්තාවක් තබයි. right එතකොට මේකේ තියෙන සූඩෝ කෝඩ් එක අපිට ලියන්න කියලා තියෙන්නේ. බලන්න සූඩෝ කෝඩ් එක ලියපු අය මේක හරි විදිහට ලියාගත්තද කියලා. begin එහෙම නැත්නම් start එක පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට get number of students නැත්නම් input number of students. ඊට පස්සේ student count එක 0යි කියලා අරන් තියෙනවා. හේතුව තමයි මේ කියන ළමයි ප්‍රමාණයමද හරියටම count වෙන්නේ කියන එක. right එතකොට ඊළඟට do while එකක් පාවිච්චි කරලා තියෙනවා. අපි මේකට මැච් වෙන්න ලිව්වොත් do while කියලාම උමනා වෙන්නේ නැහැ. මෙතනට අපිට පුළුවන් begin එක පාවිච්චි කරන්න. මෙතන input box එකක් ඕනේ.
right begin ඊළඟට මේ කොටස එහෙමම අපිට ලියන්න පුළුවන් මේ කොටසත් එහෙමම අපිට ලියන්න පුළුවන් මේකේ තියෙන ස්ටුඩන්ට් කවුන්ට් එක n ට වඩා කුඩායි නම් කෙලින්ම අවසන් කරන්න කියලා නැත්තම් මේ කියන පාරේ හෝ එමත් නැත්තම් මේ කියන පාරේ හෝ iterate වෙනවා right iterate වෙන නිසා මෙයා තමයි iteration condition එක කියලා අරගන්නේ කොහොමද අපි ඒක අඳුනගන්නේ iteration එකෙන් පිටපයින් එක්කෙනා තමයි iteration condition එක වෙන්නේ right ඒක නිසා while වේවා do while වේවා while structure එක ඇතුලේ කොන්දේසි වෙන්න ඕනේ student underscore count less than n කියන පැහැදිලිද ළමයි ඔව් සර් right හරි හොඳයි ඊළඟට ඊවෙනි ප්‍රශ්නය ඔව් අත්කම්බාණ්ඩ අලෙවි කරනු ලබන වෙළඳසැලක් මාර්ගගත ව්‍යාපාරයක් ආරම්භීමට සලකා බලයි මාර්ගගත අලෙවි කරුණෙන් පසු මෙම වෙළඳසැලට ලැබිය හැකි වාසි 3ක් පැයිසුගත කරන්න එතකොට වෙනදට ඔවුන් සමග සම්බන්ධ නොවන කස්ටමර් බේස් එකක් ගනුදෙනුකරුවන් විශාල ප්‍රමාණයක් ඒගොල්ලන්ට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක මාර්ගගත අලෙවිකරණය කියලා කිව්වම පැය 24ෙම ඕපන් වෙලා නිසා ඕනම කෙනෙක් ඒ වෙත ළඟා වීමට බොහොම රිසියක් දක්වනවා. ඒ වගේම තමයි ෆිසිකල් එකක තියෙනකොට පැය 8කට සීමා වෙලා කරන සේල් එක මේ මොහොතේ පැය 24ම දක්වා ලබා ගන්න පුළුවන්. ඔය කියන ආකාරයේ හේතු අපි මාකින් ස්කීම් එක පැත්තෙන් බලමු ඒක මොනවද කතා කරන්නේ කියලා. Reduce cost of goods due to the reduce of rent, employee salary and etc. නේද? භාණ්ඩේ මිල හෙමින් අඩු කරගන්න පුළුවන්. මොකද employee salaries ඊළඟට අනිකුත් වේදන් කියන දේවල් එතන නැති නිසා. ඊළඟට මම කලින් කිව්වා වගේ දුර සිටින මිලදී ගණන්කරුවන්ට මේ භාණ්ඩේ මිලදී ගන්න පුළුවන් ඔන්ලයින්. ඔව් ඔය කියන දේවල් නේද? ඔව් ඒ වගේම shopping වලට යන කාලය වේලාව නේද? සාප්පු සංකීර්ණ වල ඇවිදින්න යන කාලය වේලාව ඉතිරි කරගන්න පුළුවන්. right. ඔය කියන දේවල් වලින් ප්‍රශ්නදී අහලා තියෙන්නේ ඔව් ක්‍රම දෙකයි. ඔය කියන දේවල් වලින් ක්‍රම දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේකේ ලකුණු ලැබෙන ක්‍රමවේදය බලමු. ඔව් මෙතනට 3යි මෙතනට 2යි මෙතනට 2යි right ඊළඟට වෙබ් අඩවිය සම්බන්ධයෙන් තියෙන තවත් ගැටලුවට එතනට එන්න කියලා තියෙනවා. ඔබගේ මාමා කෙනෙකු මාර්ගගත සාප්පියම් භාවිත කිරීමට තීරණය කර ඇති අවස්ථාවක ආරක්ෂාකාරී ලෙස මාර්ගගත සාප්පියම් සඳහා ඔහුගේ උපදෙස් පතයි. උපකල්පනය කරන ඔබ විසින් ඔහුට ලැබෙන නිර්දේශ 3ක් ලියන්න. ඔව් බලන්නමයි මේ වගේ නිර්දේශ තියෙනවද කියලා. use of firewall right ගිනි පවරක් භාවිත කිරීමට අදාළව තියෙන උපාංග methods ඊළඟට install an antivirus software right ප්‍රතිවෛරස මෘදුකාංගයක් ඇතුළත් කරගෙන තිබීම. තව ඒවා තියෙනවා නම් ඉන්ඩිකේට් කරන්න ළමයි. එතකොට මම කියන්නම් මේ දේවල් හරිද වැරදිද කියන එක. ඊළඟට අහලා තියෙනවා විමල් විදේශයක ඉගෙනුම ලබයි. ඔහුගේ දෙමව්පියෝ sorry ඒ කියන්නේ එන්නේ ඊළඟ ප්‍රශ්නට අදාළව නේද? මේක ඉච්චර ක්ලියර් නෑ. එතකොට මෙතන 6යි මේකට අදාළව 4ක් ලබා දෙන්න පුළුවන්. 10න් කීයද කියලා බලන්න.
right හොඳයි හේසර right ඊළඟට තියෙනවා විමල් විදේශයක ඉගෙනුම ලබයි ඔහුගේ දෙමව්පියෝ තැපැල් සේවය මගින් ලිපි යවමින් ඔහු සමග සංනිවේදනයේ යෙදෙති ඊමේල් මගින් සංනිවේදනයේ යෙදීම වඩා පහසු සහ ලාභදායක බව ඔහු තම දෙමව්පියන්ට පවසා සිටී අන්තර්ජාලය භාවිතා කර විමල් සමග සංනිවේදනයේ යෙදීමට ඔහුගේ දෙමව්පියන්ට යොදාගත හැකි වෙනත් ක්‍රම දෙකක් ලයිස්තු කරන්න ඊමේල් වලට අමතරව ඊමේල් වලට අමතරව ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් ශනික පණිවිඩ සේවාව instant messaging social media භාවිත කරන්න පුළුවන් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩ හුමාරු කරගන්න පුළුවන් right එතකොට මේ කියන දේවල් online chatting teleconferencing නේද video conference පාවිච්චි කරන්න පුළුවන් සර් ස්කයිප් වැනි මෘදුකාංග භාවිතයෙන් කිව්වොත් හරිද ඒකත් හරි ඒකත් භාවිත කරන්න පුළුවන් එතනදී ස්කයිප් වැනි මෘදුකාංග කියලා ඉනකොට ස්කයිප් වැනි වීඩියෝ chat වලට නැත්නම් වීඩියෝ conferencing වලට සම්බන්ධ කළ හැකි නැත්නම් උදව් කරගත හැකි මෘදුකාංග භාවිතයෙන් කියලා ලියන එක වඩා හොඳයි right මේ IP internet telephone කියලා තියෙනවා ඒකත් පාවිච්චි කරන්න පුළුවන් අපිට කලින් එකේ ප්‍රශ්නයක් මගහැරුණා තමයි මට මේ recommendations කතා කරා කියන එක මතක නෑනේ ඔය සර් රෙකමෙන්ඩේෂන් කියනට මාමගේ කතාව ඔව් මාමගේ එකට කතාවල දීලා තියෙන ඔක්කොම දේවල් ටික නේද ඔව් හරි ඊළඟට සාම්ප්‍රදායික තැපැල් සේවයට වඩා ඊමේල් මගින් සංනිවේදනයේ යෙදීමෙන් ලැබෙන වාසි තුනක් ප්‍රධානම වාසිය තමයි ඔයගලන්ට මුදල් ඉතිරි වීම වේගවත් right ඊට පස්සේ වේගවත් ඊළඟට ඔයගලන්ට ආරක්ෂාකාරී ඔව් ආරක්ෂාකාරී එහෙම කියන්නත් පුළුවන් අපිට එන්ක්‍රිප්ට් කරලා යවා ගන්න පුළුවන් ඒ වගේම විවිධ ඇමුණුම් යවන්න පුළුවන් එකවර ලබන්නන් කීප දෙනෙකුට මේක බෙදා හරින්න පුළුවන් අදාළ මේල් පණිවිඩේ right ඔය කියන හේතු අරගන්න පුළුවන් මෙතන කියලා තියෙනවා it is faster than traditional mail සාමාන්‍ය තැපැල්ට වඩා වේගවත් වීම මිලෙන් අඩු වීම cheap can communicate with all over the world සියලුම ලෝකයේ ඕනම තැනක සමග සංවේදනය කිරීමේ ඇති හැකියාව can send the things like animation sound that cannot be sent over traditional mail සාමාන්‍ය මේ තැපැල හරහා යවිය නොහැකි animations ඊළඟට ශබ්දය නැත්නම් සින්දු වැනි ගොනු right communicate කරගැනීමේ හැකියාව can send source document which can be edited or improved by someone else නේද තවත් කෙනෙකුට වැඩි දියුණු කළ හැකි තොරතුරු හුවමාරුවක් කරගත හැකි වීම නේද එක්කෙනෙකුට forward කරලා යාට නැවත ඒකට යමක් එකතු කරලා forward කරන්න පුළුවන් copies කීපයක් එකවර යවීමට ඇති හැකියාව සහ ඕනෑම වෙලාවක ඒක හරියට නම් ඕනෑම වෙලාවක ඕනෑම තැනක භාවිතා කර හැකි වීම. එතන මෙතනදී ලකුණු ලබා ගන්නකොට මෙතනට ලකුණු 2යි මෙතනට ලකුණු 3කුයි දෙන්න පුළුවන්. හත්වෙනි ප්‍රශ්න දෙවෙනි කොටසෙන් අහලා තියෙනවා ඔබගේ පාසලෙහි දැනට ඇති පුස්තකාල තොරතුරු පද්ධතිය වෙබ් ආශ්‍රිත පද්ධතියක් මගින් ප්‍රතිස්ථාපනය කිරීමට ඔබ සැලසුම් කර ඇතැයි සිතන්න. නව පද්ධතියේ ශක්‍යතාව තහවුරු කිරීම සඳහා ඔබ සලකුණු ලබන කරුණු 3ක්. ශක්‍යතා අධ්‍යයනය ඔයගලන්ගේ සිලබස් එකේ නෑ ළමයි ඒක නිසා මේකට උත්තර නොලිවට ගැටලුවක් නෑ. B පාර්ට් එකේ අහනවා ඍජු ක්‍රියාත්මකකරණය සඳහා සමාන්තර ක්‍රියාත්මකකරණය අතුරින් නව පුස්තකාල පද්ධතියට වඩාත් යෝග වන ක්‍රියාත්මකකරණය ඉම්ප්ලිමෙන්ටේෂන් කුමක්ද කියලා. සාමාන්‍යයෙන් සමාන්තර ඔව් සමාන්තර එක තමයි වඩා සුදුසු වන්නේ ළමයි. මොකද යම් හේයකින් අලුත් සිස්ටම් එකේ ගැටලු ඇති වුණොත් අපිට පරණ සිස්ටම් එක බෑකප් එකක් විදිහට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. right
සමාන්තර ක්‍රියාත්මක කරන්නේදී අපිට දරන්න වෙන පිරිවැය ටිකක් වැඩි වෙන්න පුළුවන් මොකද පද්ධති දෙකක් යම් කාලයක් අපි නඩත්තු කරන්න වෙන නිසා. නමුත් දත්ත විනාශ වීම නැත්නම් ගැටලුකාරී තත්ත්ව ඇතිවීම සම්බන්ධයෙන් parallel implementation තමයි හොඳම implementation method එක විදිහට අපි සලකන්නේ. එතකොට මෙතනට මම මේ ලකුණු දෙක ඕගොල්ලෝ ගන්න ළමයි. මෙතනට මම ලකුණු 3ක් ලබා දෙනවා මාකින් ස්කීම් එකට අදාළව. ඔබ දෙයි. ඊට අමතරව ඒකත් ලියන මේ අර මෙම නව පද්ධතිය කියන්නේ අර වෙබ් පද්ධතිය භාවිත කිරීමට නොතේරෙන කට්ටියට යම් කාලයකින් ඒක අර පුරුදු වෙනකන් දෙකම එකට යන එකත් හොඳයි කියලා ලිව්වොත් හරිද? එතන පොඩි ගැටලුවක් වෙනවා. හිමින් පුරුදු වෙන්න හම්බ වෙනවා කියන එක පැත්තකින් හරි. හැබැයි ඒක direct implementation මේ parallel implementation වල සාධකයක් විදිහට කියන්න ටිකක් අපහසුයි. ඒක අපි pace implementation අවදි පිහිටුවීමේදී ඔයකට කියනවා අපි වාසියක් විදිහට. මොකද ඒක කොටසෙන් කොටසනේ සිස්ටම් එකේ එන්නේ. ඒක නිසා කොටසෙන් කොටස හුරු වෙන්න පුළුවන්. ඔතන පුතේ ඍජු ආදානයයි සමාන්තර එකයි කම්පෙයාර් කරනකොට ඒ කියන පොයින්ට් එක ගන්න එපා. ඒක ටිකක් නේද? ටිකක් ලකුණු නොදෙන පැත්තට වැඩි. හරි? පැහැදිලි? ඔව් සර් එන එතන අර දෝෂ ඇති වුවහොත් කඩා වැටීම ඒ කියන්නේ දෝෂ ඇති වුවහොත් මේ ඒක निराකරණයට පහසු වීම කියන එක හරිය නේද සර් උනට ඔතෙන්ට? දෝෂ ඇති වුවහොත් निराකරණයට පහසු කියනවට ඒ කියන්නේ සර් පද්ධතිය කඩා වැටීම නැවැත්වෙනවානේ. නැවැත්වෙනවා කියන එක නෙවෙයි. අපි ඒක කියන්නේ පුතේ දෝෂ ඇති වූ දෝෂයක් නව පද්ධතියේ දෝෂයක් ඇති වුවහොත් පරණ පද්ධතියෙන් අදාළ ආයතනය කළමනාකරණය කර ගැනීමට හැක කියන එක. right? දැන් පුතා ලියලා තියෙන්නේ දෝෂ ඇති වුවහොත් ඒක මොකක් කරන්න පුළුවන් කියලාද? මේ කියන්නේ පද්ධතිය කඩා වැටීම වැළකෙනවා කියන්නේ. පද්ධතිය කඩා වැටීම වැළකීම. ඒක එහෙම ලිව්වොත් ගන්න පුළුවන්. පද්ධතිය කඩා වැටීම වැළකෙනවා කියන එක. ඒක වඩා හොඳයි කියන එක නව පද්ධතියේ යම් දෝෂයක් සිදු වුවොත් පරණ පද්ධතිය ඒ සඳහා තාමත් available නිසා එය භාවිත කළ හැකි වීම කියලා අරගන්න පුළුවන්. හරි. එතකොට ළමයි ඔයගොල්ලෝ ලකුණු අරගන්න ඕනේ නේද? A කොටසට ලකුණු දෙක කොහොමත් හම්බ වෙනවා. B කොටසේ වඩාත් යෝග්‍ය එක්කෙනා හරියට හඳුන්වලා දුන්නට එක ලකුණක් ගන්න. ඒක පැහැදිලි කරනවට ලකුණු දෙකක් ගන්න. හරි. හොඳයි. බොහොම හොඳයි. right. දැන් කට්ටිය ලකුණු 60න් කීයද කියලා ඔක බලන්න. ලකුණු 60ට දානකොට ළමයි පොඩ්ඩක් පරිස්සමෙන් මොකද ප්‍රශ්න 7ම කරලා තියෙන කෙනා 7ේම ලකුණු එකතු කරන්න එපා. ඔයගලගේ පළවෙනි ප්‍රශ්නෙට ලකුණු අරගන්න ඕනේ. තවත් ප්‍රශ්න 4ක ලකුණු අරගන්න ඕනේ. ඒ අරගෙන 60න් කීයද කියලා බලන්න ඕනේ. දැන් 2012 පේපර් එක හැමෝම කරලාද තියෙන්නේ? කරපු නැති අය ඉන්නවද? හොඳයි අශාන්. 2012 පේපර් එක කරපු නැති අය ඉන්නවද? හරි හොඳයි. හේසර හොඳයි. ගොඩක් අය හොඳ ලකුණු අරගෙන තියෙනවා. සර් මට ඒක අර පළවෙනි ප්‍රශ්න කරන දවසේ මේ එන්න බැරි වුණා. ඒකේ ලකුණු නැතුව. ඒකේ ලකුණු ටික දාගන්න පුතේ. ගිය සතියේ රෙකෝඩින් එකේ තියෙනවා ඒක. හරි සර්. හරි right. හොඳයි. එහෙනම් අපි 2012 පේපර් එකට යමු නේද? මම මේකේ canvas එක clear කරනවා.
එය කළා මම 2012 පේපර් එක ගන්නම්. ඔව් හේසර ගැටලුවක් නැහැ. හැබැයි පාස් වේව බුක් එකේ කරන එක මම එච්චර රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද නැවත වතාවක් ඔයගලන්ට මොන හරි දෙයක් බලන්න උවමනා වුණොත් ඒක ගැන ඔයගොල්ලෝ හිතන්නේ නැතුව කෙලින්ම උත්තරේ නිකන් අතර එනවා වගේ වෙනවා පාස් වේව බුක් එකේ දේවල් කරලා තිබ්බම. ඒක අපරාධය ඔයගලන්ට. ඒක නිසා විතරම කොලේක විභාගෙටම උත්තර දෙනවා වගේ ඒ විදිහටම කරන එක තමයි හොඳ. ඔව්. ගැටලුවක් නැහැ හේසර. පොඩ්ඩක් ඊළඟට පරිස්සමෙන් කියලා කියන්නේ දැන් ඔයා පැන්සලෙන් කළ මැකුවත් ඕක අන්තිමට මකපු පාරවල් පේනවා. එතකොට අයිඩියා එකක් යනවා කොහොමද කියලා. හොඳයි. අපි එහෙනම් 2012 පේපර් එක පටන් ගමු. පළවෙනි MCQ ප්‍රශ්නේ පහත සඳහන් කුමක් අතුරෙන් පරිගණකයේ සකසු තාක්ෂණයේ පරිණාමයට අදාළ නිවැරදි පටිපාටිය දැක්වේද? හොඳයි. එතකොට ප්‍රොසෙසර් එකට අදාළව කොහොමද සිද්ධ වෙන්නේ? මුලින්ම ට්‍රාන්සිස්ටරේ ඊළඟට මුලින්ම රික්තක නල ඊට පස්සේ ට්‍රාන්සිස්ටර් ඊළඟට අනුකලිත පරිපථ නේද? එහෙනම් රික්තක බට කියලා මෙතන තියෙන්නේ. රයිට්. කෙසේ හෝ නිවැරදි පිළිතුරු විදිහට අපිට ගන්න වෙන්නේ 4 වෙනි පිළිතුර. නේද? පළවෙනි පරම්පරාව රික්තක නල, දෙවෙනි පරම්පරාව ට්‍රාන්සිස්ටර්ස්, තුන්වෙනි පරම්පරාව අනුකලිත පරිපථ, හතරවෙනි පරම්පරාව ඉතා විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ සහ විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපථ. ඒකට මයික්‍රෝ ප්‍රොසෙසර් කියන එකත් අරගන්න පුළුවන්. පස්වෙනි පරම්පරාවේ අපි අරගන්නවා අල්ට්‍රා ලාර්ජ් ස්කේල් LSIC ඉන්ටිග්‍රේෂන් කියනවා. රයිට්. ඒකට කෘත්‍රිම බුද්ධිය කියන එක අරගන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නය පුස්තකාල තොරතුරු පද්ධතියකට පරිශීලකයෝ විසින් පොතේ නම ඇතුළත් කළ විට අදාළ දත්ත සමුදාය පිරික්සීමෙන් එම පොත පුස්තකාලයේ තිබේද යන්න දක්වයි. එම පද්ධතිය සඳහා ආදානය, ක්‍රියාවලිය, ප්‍රතිදානය නිවැරදි පටිපාටියට දැක්වෙන්නේ පහත සඳහන් කවරකින්ද? එතකොට මේකට අදාළව අරගත්තොත් ආදානයේ විදිහට අපිට අරගන්න වෙන්නේ පොතේ නම. ප්‍රතිදානයේ විදිහට අපිට අරගන්න තියෙන්නේ පොත තිබේද යන්න වගේ. රයිට්. ඊළඟට ප්‍රොසෙස් එක විදිහට වෙන්නේ දත්ත සමුදාය පිරික්සීම. මේක ගන්න කියලා තියෙන්නේ ආදානය, ක්‍රියාවලිය, ප්‍රතිදානය නිවැරදි පටිපාටියට. ඒක බොහොම පරිස්සමෙන්. මොකද නිවැරදි පටිපාටිය වැරදුනොත් අපරාධී උත්තරේ දැනගෙන ඔයගොල්ලෝ ලකුණු නැති කරනවා. එහෙනම් ආදානය වෙන්නේ පොතේ නම. ඒ වෙච්ච ගමන් 3යි 4යි අස් වෙනවා. ඊළඟට දත්ත සමුදාය පිරික්සීම තමයි ක්‍රියාවලිය. අවුට්පුට් එක තමයි නැත්නම් ප්‍රධානය තමයි පොත තිබේද යන්න වගේ. එහෙන් බැලුවම දෙවෙනි උත්තරේ තමයි නිවැරදි උත්තරේ වෙන්නේ. පළවෙනි උත්තරෙත් වැරදි. 3. ආචයන උපක්‍රම ඒවායේ ප්‍රවේශ වේගයන්ට අනුව අඩුම වේගයේ සිට වැඩිම වේගය දක්වා පිළිවෙලට දැක්වෙන්නේ කුමකින්ද? ඔව්. ප්‍රවේශ වේගය අඩුම පිළිවෙලට. ප්‍රවේශ වේගය වැඩිම එක්කෙනා තමයි රෙජිස්ටර් මතකය. ඊට අඩුයි කෑෂ් මෙමරි එක වාරක මතකයේ, ඊටත් අඩුයි රැන්ඩම් ඇක්සස් මෙමරි එක. ඔය කියන සෙට් එකට පහලින් තමයි ස්ටෝරේජ් ඩිවයිසස් තියෙන්නේ.
එතකොට storage devices අරගත්තම ස්පීඩ් එක වැඩිම විදිහට අපි කතා කරනවා hard disk එක. ඒ වගේම අපි සැනලි 10කත් සැලකිය යුතු ස්පීඩ් එකක ඉන්නවා කියලා අපි කතා බහ කරනවා. ඊළඟට 930 අරගත්තොත් ඒ කියන්නේ floppy disk එක අරගත්තොත් hard disk එකට වැඩිය ස්පීඩ් එක අඩු කියලා තමයි අපි කතා කරන්නේ. එතකොට මේ හැම එකකම අහලා තියෙන අඩුම වේගයේ සිට වැඩිම වේගය දක්වන්නේ. ඒතර උත්තරවල තියෙන ප්‍රධාන මතකයේ දෘඩ ඩිස්කේ සහ 930. එතකොට ප්‍රධාන මතකයේ තමයි අවසානයේ ඉන්නේ. එතන ප්‍රධාන මතකයේ අවසානයේ ඉන්න දෙන්නෙක් ඉන්නවා. එතන මෙතන ප්‍රධාන මතකයේ මුලින් 4 වෙනි ප්‍රශ්නේ ඒක නිසා එයා වර්ධිනවා. මේකේ ප්‍රධාන මතකයේ දෙවෙනියට ඉන්නේ ඒක නිසා මෙයාත් වර්ධිනවා. එතන ප්‍රධාන මතකයේ මුලින්ම ඉන්නවා. ඊට පස්සේ දෘඩ ඩිස්කේ වෙන්න ඕනේ. ඊට පස්සේ 9 ඩිස්කේ වෙන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනි එක්කෙනා තමයි නිවැරදි උත්තරය කියලා ගන්න තියෙන්නේ. හරි. හතරවෙනි ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නේ අපි කතා කරනවා සිසුවෙකු වදන් සකසන මෘදුකාංගයක් භාවිතයෙන් වාර්තාවක් පිළියෙල කරයි. මෙම වාර්තාවේ මෘදු පිටපත මුද්‍රිත පොතක ඇති පින්තූරයක් ඇතුළත් කිරීමට වඩාත්ම සුදුසු උපක්‍රමය වන්නේ. මෙම වාර්තාවේ මෘදු පිටපතට මුද්‍රිත පොතක ඇති පින්තූරයක් ඇතුළත් කිරීමට වඩාත් සුදුසු වන්නේ කවුද? සුපරීක්ෂකය. මොකද ඒකෙන් ස්කෑන් කරලා අපිට පුළුවන් soft copy එකට යාව භාවිතා කරන්න. පහට අදාළව 3a16 සංඛ්‍යාවට තුල්‍ය ද්විමේය සංඛ්‍යාව නේද? 3a16 සංඛ්‍යාව අපි දන්නවනේ මෙයාව හරව ගන්න. 3a16 16 කියලා කියන්නේ යාගේ 10යි. එතකොට අපි මේව කොහොමද කන්වර්ට් කරන්නේ? 3 ලියනවා බිටු 4කින් a ලියනවා බිටු 4කින්. එතකොට 3 අපිට ලියන්න පුළුවන් 0.1 කියලා. 2යි 1යි එකතු වුනම 3යි. 10 ලියන්න පුළුවන් 8යි 2යි එකතු වුනම 1.1. එහෙනම් නිවැරදි උත්තරේ වෙන්නේ 0.1. මේකේ ඉස්සරහම තියෙන බිංදු දෙක නොසලකා හරින්න පුළුවන්. මොකද ඉස්සරහින්ම තියෙන බිංදුව වලට අගයක් නැහැ. පූර්ණ සංඛ්‍යාවක්. හරි උත්තරේ වෙන්නේ කේව 3.1. ඒ කියන්නේ තුන්වෙනි උත්තරේ. හයවෙනි එකන 1.1 සංඛ්‍යාවේ තුල දශමය සංඛ්‍යාව. නේද? 1.1. මේවා කොහොමද දශමයගෙන් ගන්න අපි අර ගන්නවා ස්ථානීයයන් 1 2 4 8 16 32 64. එතකොට ස්ථානීයයන්ගෙන් අපි එකතු කරන්නේ මොනවද? මේ ස්ථානීයයන්ට ඉහිරින් එක තියෙන තැන් ටික අපි එකතු කරනවා. ඒ කියන්නේ 64 16 4 1. එතකොට 64යි 16යි 80යි 80යි 4යි 84යි 84යි 85යි. ඒ නිසා උත්තරේ වෙන්නේ 4 වෙනි උත්තරේ. 11x යන සංඛ්‍යාව සලකන්න. එහි x ලෙස දක්වා ඇති සංඛ්‍යා පද්ධතියේ පාදයයි. සංඛ්‍යාව පහත් දැක්වෙන කුමන සංඛ්‍යා පද්ධතියකට හෝ පද්ධති වලට අයත් වේ හැකියි. එතකොට මේක අපිට හොයාගන්න පුළුවන් අපි නම්බර් සිස්ටම් කතා කරා. යම් කිසි සංඛ්‍යාවක් යම් කිසි සංඛ්‍යා පද්ධතියකට අයිතිද කියලා දැනගන්න පුළුවන් සංඛ්‍යාව ඇතුලේ තියෙන එකිනෙකට වෙනස් සංකේත ඔක්කොම ටික එකිනෙකට වෙනස් සංකේත ඔක්කොම ටික ඔය කියන සංඛ්‍යා පද්ධතියේ අනුලක්ෂණ අතර තියෙනවා. ඒතකොට එක x කියලා ගත්තම එක විතරයි යාගේ අනුලක්ෂණ විදිහට වෙන්නේ. අනිත් ඩුප්ලිකේට් වීමක් නැතියි. ඒතකොට එක තිබෙන ඕනම තැනක නැත්තම් එකෙන් හැදිලා තියෙන ඕනම සංඛ්‍යාව පද්ධතියකට අපි සෙටල් කරගන්න පුළුවන් නැත්නම් ආයත් කරගන්න පුළුවන්. එහෙම බැලුවම
ද්වීමය ෂඩ්දශමය හෝ අෂ්ටක කියන තුනටම අයිති වෙන්න පුළුවන්. 7 වෙනි එකට උත්තරේ 4. පැහැදිලිද ළමයි මෙතනට වෙනකම්? ඔව් සර් නෑ. ඔව් සර්. right. ගැටලු තියන අය ඉන්නවා නම් කතා කරන්න. එහෙම නැත්නම් මැසේජ් එකේ chat එකේ මැසේජ් එකක් එවන්න. හොඳයි. 8 වෙනි ප්‍රශ්නෙට අපි යමුමු. ද්විමේය කේතික දශමයේදී BCD දශමයේ සංඛ්‍යා පද්ධතියේදී සෑම සංඛ්‍යාංකයක්ම නිරූපණය කිරීම සඳහා බිටු 4ක් භාවිතා කරයි. 28 නැමැති දශමයේ සංඛ්‍යාව ද්විමේය කේතික දශමය මගින් ආකේතනය කළ විට ලැබෙන බිටු රටාව කුමක්ද? ඉතින් මේක හරිය ලේසි. 28 කියන කෙනා අපි පාවිච්චි කරනවා 8 කියන කෙනා බිටු 4කින් ලියලා 2 කියන කෙනා බිටු 4කින් ලියලා 8 කියන කෙනාට 1 2 4 8 වෙනවා 2 කියන කෙනාට 1 2 4 8 විදිහට දේවල් හම්බ වෙනවා. දැන් අපිට තියෙන බොහෝම සරලව මේ 8 හදන්න. එහෙනම් 8 හදන්න නම් මෙතනට 1 දාන්න ඕනේ, මේ තැන් වලට බිංදු දාන්න ඕනේ. හේතුව 8ට උඩින් තමයි 1 තියෙන්න ඕනේ. 2 හදන්න නම් මේ ටික බිංදු, මෙතන 1 මෙතන බිංදු. එහෙනම් ද්විමය කේතික දශමය සංඛ්‍යාව වෙන්නේ මොකද්ද? 0.1.1.3. පැහැදිලිද? ඔව් සර්. හරි. හොඳයි. එතකොට නිවැරදි උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ දෙවෙනි උත්තරේ නේද? හරි. ඊළඟට අහලා තියෙනවා 9 වෙනි ප්‍රශ්නේ. ASCII G අනුරක්ෂණය. මෙන්න මේ කියන කෙනා නම් මේ කියන රටාව මගින් ASCII නිරූපණය වන අනුලක්ෂණය වන්නේ. එතකොට ASCII වලට අදාළව 1.3යි 1.1 නිරූපණය වෙන්න කෙනාව අපි මුලින් හොයා ගන්න ඕනේ. ඔව් මෙතන තියෙන ස්ථානීය ගියන් 1 2 4 8 16 32 සහ 64. එතකොට මෙතන එකතුව වෙන්නේ 64ත් එක්ක එකතු වෙනවා මෙන්න මේ එකේව තුනේ කියන්නේ 64යි 4යි 2යි 1යි. එතකොට 64යි 4යි 68යි 2යි 71යි 71. 71 තමයි අපි D අකුරෙන් නිරූපණය කරලා තියෙන්නේ. G අකුරෙන් නේද? එතකොට මේගොල්ලෝ අහනවා හරි කවිදු මේගොල්ලෝ අහනවා 1.4යි 1.0ෙන් කවද කනෙක්ට් වෙන්නේ කියලා. එතකොට 1.4යි ළමයි මෙතන වැරද්දක් සිදු වුණාද? අපේ අතින් නෑ නේද? නෑ බිට්ස් ගන්න වෙනස් නෑ සර් නෑ. නෑ right okay right 1.4යි 1.0 නිරූපණය වෙන්නේ කවුද කියලා අහනවා. 1.4යි එකෙන් නිරූපණය වෙන්නේ මේ එකෙන් 2 නිරූපණය වෙනවා. මේකෙන් 64 නිරූපණය වෙනවා. එහෙනම් හැදෙන්නේ 66. එතකොට G කියන්නේ 71 නම් F කියන්නේ 70 69ට ඉන්නේ E 68ට ඉන්නේ D 67ට ඉන්නේ C 66ට එහෙනම් ඉන්නේ B අකුර. එහෙනම් නිරූපණය වෙන්නේ B අකුර. right 10 වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා ප්‍රශ්න පත්‍රයක් x y සහ z යනුවෙන් ප්‍රශ්න තුනකින් සමන්විත වේ.
අපේක්ෂකයන් ප්‍රශ්න දෙකකට පිළිතුරු සැපිය යුතු වේ. x නැමැති ප්‍රශ්නය අනිවාර්ය වන අතර අපේක්ෂකයන් විසින් y හා z අතුරින් එක් ප්‍රශ්නයක් තෝරාගත යුතුව ඇත. එහෙමනම් මේකට අදාළව තියෙන බූලීය ප්‍රකාශනය මොන වගේද කියලා අහන්නේ. ඔයගලන්ට තෝරගන්න තියෙන්නේ x සහ y හෝ z කියන ප්‍රශ්න තෝරගන්න තියෙනවා. මේක ලියන්න පුළුවන් x and y or z. right. එතකොට අපිට එන උත්තරේ තමයි තුන්වෙනි උත්තරේ. හරි. 11 පහත දෑ සලකන්න. ශිෂ්‍යයෙකු ගණිත විෂය සඳහා ලබාගත් ලකුණු පන්තියේ සියලු ශිෂ්‍යයන්ගේ ගණිත විෂයෙහි සාමාන්‍ය ලකුණු. ඉහත A හා B ට අදාළව පහත් සඳහන් දේ අතුරින් නිවැරදි වන්නේ කුමක්ද? A හා B දෙකම දත්ත නිරූපණය කරයි. ශිෂ්‍යයෙකු ගණිත විෂයට ලබාගත් ලකුණු. ඒක දත්තයක් නේද? සාමාන්‍ය ලකුණු කියන්නේ ඉන්ෆෝමේෂන් එක. එහෙනම් දෙකම දත්ත නෙවෙයි, එක්කෙනෙක් දත්ත එක්කෙනෙක් තොරතුරු, දෙකම තොරතුරුත් නෙවෙයි. A දත්ත නිරූපණය කර අතර B තොරතුරු නිරූපණය කරයි. ඒක තමයි තුන්වෙනි එක තමයි නිවැරදි උත්තරේ වෙන්නේ. 12 කතා කරලා තියෙනවා A හා B ආදාන ලෙස හා C ප්‍රතිදානය ලෙස ගනිමින් පහත දක්වා ඇති තර්කන පරිපථය සලකා බලන්න. ප්‍රතිදානයේ C සමානයි 1 වෙන විට නිවැරදි ආදානයන් විය හැක්කේ කවරක්ද? A හා B සෑම විටම බිඳුව විය යුතුයමය. දැන් C ගේ අගය 1 වෙනකොට මොකද වෙන්නේ කියලා අහන්න. C ගේ අගය 1 වෙන්න නම් බොහොම පැහැදිලිව මේ ඉන්නේ AND ගේට් එකක්. ඒ කියන්නේ මෙතනත් 1 වෙන්න ඕනේ, මෙතනත් 1 වෙන්න ඕනේ. මේ දෙවෙනි ලයින් එකේ not gate එකට ඉස්සරහින් එකක් තියෙනවා නම් මෙයා පැහැදිලිවම බිඳුවක් වෙන්න ඕනේ. එතකොට එයා බිඳුවයි කියලා කියන්නේ A වලින් හම්බෙන්නේ බිඳුව. A වලින් බිඳුව හම්බෙනකොට මේ not gate එකට අදාළව එතනින් generate වෙන්නේ එකක්. එතකොට AND gate එකේ මෙතනට එක හම්බෙනවා කියලා කියන්නේ O gate එකේ output එකත් එක වෙන්න ඕනේ. එතකොට එක වෙන්න B කියන කෙනාගේ අගය කොමක් වුණත්, B කියන කෙනා බිඳුව වුණත්, B කියන කෙනා එක වුණත් ගැටලුවක් නැහැ. මෙතන අවසාන උත්තරය එක කියලා එනවා. මොකද A ගෙන් හැදෙන්නේ එක කියන අගය. එතකොට ඔබතේ සර් නිකමට හරි සර් උතන A එක වුණා නම් ඔව් නොට් එක හන්දා අතන මේ බිඳුව වෙනවා. එතකොට B M වෙලා එක වුණා නම් එතකොට අතන මේ A O එකෙන් එකනේ ගන්නෙ. ඒ උනාට C වලට එකක් එන්නේ. දැන් අපි මේ කතා කරන්නේ පුතේ C1 කියන තත්වය ගැන කතා කරලානේ. එහෙම නැස පල්ලෙය ලයින් එක බිඳුව වෙන්නේ එක බිඳුව වෙනවනේ නේ. ඔව්. ඒ කියන්නේ අපි මෙතනදී කතා කරේ C1 වෙන්න ඕනේ. C1 වෙන්න නම් පැහැදිලිවම මේ දෙන්න එක වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයා එකයි කියලා කියන්නේ මෙතනත් එක තියෙන්න ඕනේ. ඒ අවුට්පුට් එක මේන්නේ. මෙයා එක කියන්නේ මෙතන බිඳුව වෙන්න ඕනේ. ඒතකොට මෙයා බිඳුව කියලා කියන්නේ පැහැදිලිවම මේ ලයින් එකේ එන්නේ බිඳුවක්. ඒ කියන්නේ මෙතන not gate එකට හම්බෙන්නේ බිඳුවක්. ඒ කියන්නේ මෙතනට පැහැදිලිවම එන්නේ එක. ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට මෙතන එක හැදෙන නිසා මෙතන එක තියෙන නිසා මේ ස්ථානෙට එන්න ඕන එක බිඳුව වුණත් ගැටලුවක් නැහැ, එක වුණත් ගැටලුවක් නැහැ. පැහැදිලි? එතකොට ඒ සෑම විටම බිඳුව විය යුතු වීම කියන එක නිවැරදි. ඒ සෑම විටම එක වෙන්න ඕනේ කියන එක නෑ. B සෑම විටම බිඳුව වෙන්න ඕනේ නෑ. B සෑම විටම එක වෙන්න අවශ්‍යත් නෑ. එහෙනම් නිවැරදි උත්තරේ වෙන්නේ 1.
පැහැදිලිද ඒක හැමෝටම? ඔව් සර්. හරි. 13 වෙනි ප්‍රශ්නෙට අපි යනවා. පරිගණකයක ෆෝල්ඩර් සම්බන්ධයෙන් සත්‍ය වන්නේ පහත් සඳහන් කවර වගන්තියද? ෆෝල්ඩර් නාම වෙනස් කිරීම නැවත නම් කිරීම කළ නොහැකිය. නෑ, කරන්න පුළුවන්. මේක වැරදි. සංවිධානාත්මක ආකාරයට ගොනු ආචරණය කිරීම සඳහා ෆෝල්ඩර් භාවිතා කරනු ලැබේ. ඔව්, ඒක හරි නේද? ගොනු සංවිධානාත්මකව අරගන්න තමයි ෆෝල්ඩර්ස් පාවිච්චි කරගන්නේ. ෆෝල්ඩර් එකක් තුර තනිය හැකි උපරිම ෆෝල්ඩර් සංඛ්‍යාව 10කි. නෑ, එහෙම සීමාවක් කියලා නැහැ. එක් ෆෝල්ඩර් එකක් තුර ආචරණය කළ හැක්කේ එකම ප්‍රරූපයේ ගොනු පමණකි. එහෙමත් නෑ, අපිට ෆෝල්ඩර් එකක් ඇතුලේ ඕන තරම් විවිධ වර්ගවල ගොනු තියාගන්න පුළුවන්. වදන් සකසන මෘදුකාංගයක් 14 වෙනි ප්‍රශ්නේ. වදන් සකසන මෘදුකාංගය. ඔව් පුතේ. සර් 13 වෙනි එකේ සර් දෙවෙනි මේ තුන්වෙනි එක බොරු කියලා ඔප්පු කරන්න පුළුවන් නේ සර් මේ නෝට් පෑඩ් එකේ ෆෝල්ඩර් මේ කන්ටිනියු වෙවි හැදෙන වෛරස් එකෙන්. ඔව්, එහෙමත් පුළුවන්. අපිට ඉතින් අපි සාමාන්‍යයෙන් දැන් C එක අරගත්තොත් C drive එක අරගත්තොත් C drive එකේ සාමාන්‍යයෙන් මොනවා හරි software එකක් install කරාම installation folder එකට ගියොත් ඔයගලන්ට සෑහෙන ගොඩක් දැනගන්න පුළුවන්. බලා ගන්න පුළුවන්. උදා කියන විදිහට ඒක ඔප්පු වෙනවා. උදාහරණ ඇති තරම් තියෙනවා නේද? ගිහිල්ලා බලන්න පුළුවන්. හදා ගන්න පුළුවන්. නැත්නම් අපිට ප්‍රායෝගිකව හදලා බලන්නත් පුළුවන්. right. 14 වෙනි එකේ අපි කතා බහ කරනවා වදන් සකසන මෘදුකාංගයක් භාවිතයෙන් සකසන ලේඛනයක යෙදූ පියවර අස්කිරීම අන්ඩු කිරීම සඳහා භාවිතා කළ හැකි නිරූපකය නේද? හරිම ලේසි නේද? තුන්වෙනි එක තමයි උත්තරේ වෙන්නේ. පළවෙනි එක නම් මොකටද පාවිච්චි කරන්නේ? මෙයා පාවිච්චි කරනවා කොපි කරන්න නේද? මේ ඉන්නේ කවුද? format painter. එයා පාවිච්චි කරන්නේ format එකක් කොපි කරගන්න. මේ තියෙන්නේ අපි හැමෝම දන්නවා cut. ඒතර නිවැරදි උත්තරේ වෙන්නේ තුන්වෙනි උත්තරේ. 15 වදන් සකසන මෘදුකාංගයක උදව්වක් ලබා ගැනීම සඳහා භාවිතා කළ හැකි කාර්ය යතුර කුමක්ද? නේද? උදව්වක් ලබා ගැනීම සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් F2 කී එක. නේද? මතක විදිහට ඔව්, ඒක තමයි F2 කී එක තමයි උත්තරේ. 2 එක රීනේම් නෙමෙයිද? 2 එක F1 එක නේද? F1 එක නේද දරුවෝ? F2 එක නෙමෙයි. F2 එක රීනේම් තියෙන්නේ. yes, F1. 15ට අපි උත්තරේ කන්ෆර්ම් කරගමු. ඔව්, එක F1 පුතේ. මගේ අතින් වැරදුනා. F2 එක තියෙන රීනේම්. yes. සර් වර්ඩ් ප්‍රොසෙසර් නෙමෙයි normal windows එකෙත් F1 එක ගහම නේ ඕනම Windows එකක. help center එක. yes, ඒක common. ඒවා common සාමාන්‍යයෙන්. right. 16 දී ඇති පැතුරුම්පත් කොටස තුල කෝෂ දර්ශකය දැනට A1 කෝෂයේ පවතී යයි උපකල්පනය කරන්න. control plus arrow key එක යන යතුරු සංයෝජනයේ එබීමෙන් කෝෂ දර්ශකයේ එකවරම D1 කෝෂය වෙත ගෙන යා හැකිය. D1 කෝෂයේ සිට D6 කෝෂය දක්වා කෝෂ දර්ශකයේ එක්වර ගෙන යාමට භාවිත කළ යුතු යතුරු හෝ යතුරු සංයෝජනය. ඒක ලේසි නේද? control down arrow key එක. 16ට උත්තරය ඔව් 1 2 3 දෙකම තුනම දීලා තියෙනවා මේගොල්ලෝ. control n එක control n එක හරියන්න පුළුවන්. n එකයි down arrow key එකයි ඔයගොල්ලෝ නම් මං හිතන්නේ නැහැ n එකට යන්න පුළුවන් කියලා. 16ට මාකින් ස්කීම් එකේ 1 2 3 කියන අවස්ථා තුනම දීලා තියෙනවා ළමයි. ඒක චෙක් කරලා පෙන්නන්න පුළුවන්ද? ඉන්න පුතේ. මම ඉන්න right දැන් මේක අරගත්තොත්
තප්පර කියලා මම මොසෙක් right මෙතන control එකයි down arrow key එකයි මෙතනත් මෙතන මම abc කියලා type කරන්නම් මෙතන xyz කියලා type කරන්නම් මෙතන pqr කියලා type කරන්නම් right control එක ඔබාගෙන right arrow key එකේ පුවම abc වලට යනවා control එක ඔබාගෙන down arrow key එකේ පුවම xyz යනවා control ඔබාගෙන left එක දැම්මම control එක ඔබාගෙන left කරාම එන්නේ audio mount කියන තැනට xyz වල control ඔබාගෙන left arrow key එක එවම එන්නේ ළඟම තියෙන කියන්නේ end එකේ තියෙන පළවෙනි කෙනාට control එක ඔබාගෙන up දැම්මම උඩටම ගිහින් අතර වෙනවා මේකේ අනිත් combination එක control end control එකයි end key එකයි ඔව් xyz ගාවට ගිහින් අතර වෙන්නේ end control and අනිත් combination එක මොකක්ද තිබුණේ end එකයි down arrow key එකයි නේද end එකයි down එකයි ඔව් end එකේ නෑ end එකයි down arrow key එක නම් එක පාට abc එකේ end down arrow key නෑ abc වලින් එකක් පහළට එනවා end එකයි down එකයි යවුවම ආයි end එකයි down එකයි යවුවම පහළටම එනවා සමහර විට key combination එක කීපතාවක් යොදලා හරි උතන්ට එන්න පුළුවන් වීම ගැන වෙන්නේ නැති ඒගොල්ලෝ එතෙන්දී සලකා බලන්න ඇත්තේ කෙසේ හෝ 16ට 1 2 3 කියන අවස්ථා තුනම පාවිච්චි කරලා තියෙනවා හරි අපි ටක් ගාලා ගිහිල්ලා බලමු 17 කොහොමද කියලා පැතුරුම් පතක B2 ගුණ කිරීම C2 යන සූත්‍රය විස්තර කරන වඩාත්ම යෝග්‍ය වගන්තිය තෝරන්න B2 කෝෂයේ අඩංගු දැස් C2 කෝෂයේ අඩංගු දැස් සමග එකතු කරයි මේක හරිය ලේසියිනේ තමයි එකතු කරනව නෙවෙයි බෙදනවත් නෙවෙයි ස්ටාර් එක පාවිච්චි කරන්නේ ගුණ කරන්න right බෙදීම සඳහා අපි මොකද්ද පාවිච්චි කරන්නේ ඇලයිර නේද 18 දී ඇති පැතුරුම්පත් කොටසේ A1 සිට A7 දක්වා ඇති කෝෂ පරාසයේ සංඛ්‍යාත්මක අගයන් ඇති මුළු කෝෂ ගණන ලබා ගැනීමට සංඛ්‍යාත්මක අගයන් ඇති මුළු කෝෂ ගණන ලබා ගැනීමට 8 කෝෂයේ සංඛ්‍යාත්මක අගයන් ගණන් කරනවා නම් අපි පාවිච්චි කරන්න ඕනේ count කියන එක නා max ගෙන් දෙන්නේ උපරිම අගය min ගෙන් දෙන්නේ අවම අගය sum එකෙන් දෙන්නේ එකතුව 19 නසීර්ට මුළු තිරයම භාවිතා වන ආකාරයට full screen mode ඉලෙක්ට්‍රොනික සමර්පණයක් කිරීමට අවශ්‍යව ඇත මේ සඳහා යෝග්‍යතම දසුන මොකද්ද ස්ලයිඩ් ෂෝ එක කදා දර්ශනය නේද right හරි 20 වෙනි ප්‍රශ්නේ ඉඳලා 15ට තියෙන දේවල් අපි 20 වෙනි ප්‍රශ්නෙට ටක් ගාලා කතා බහ කරලා ඉවර කරමු. ඒතර 21 ඉඳලා අපිට ඊළඟ සතියේ කතා කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික සමර්පණ මෘදුකාංගයක කවර ගුණාංගයක් භාවිතයෙන් කදාවක සැකැස්ම පහත දක්වා ඇති එක සැකසුම එකේ සිට සැකසුම දෙක වෙත වෙනස් කරයිද? මේ තියෙන්නේ ලේඅවුට් එක නේද? ස්ලයිඩ් එකේ ලේඅවුට් එක අපි වෙනස් කරගන්න ඕනේ. ඒ කියන්නේ කදා පිරිසැලසුම කියන එකෙන් තමයි මේක චේන්ජ් කරගන්න පුළුවන් වෙන්නේ. හරි එතකොට අපි 20 වෙනි ප්‍රශ්න වෙනකන් කතා කරා අපි නිවාඩු කාලේ ළමයි හම්බ වෙන්නේ හැමදාම 5ට රයිට් ඒක නිසා ඒක මතක තියාගන්න රයිට් හොඳයි හේසර ඒක නිසා ලබන සතියේත් 5ට හම්බෙන්න ලෑස්ති පිට ඉන්න ළමයි මම අද ඉක්මනට සෙෂන් එක එන්ඩ් කරනවා ඕගොල්ලෝ ලීව් වෙන්න කලින් මොකද මට හදිස්සියක් තියෙනවා එළියට යාම සඳහා ඒක නිසා ඉක්මනින් මම ගෙදරට යා යුතුයි හැමෝම ගිහින් එන්න එහෙනම් හැමෝටම good night හැමෝම පරිස්සමෙන් ඉන්න මේ දවස් ටිකේ good night sir right okay හැමෝටම good night ගිහින් එන්න good night sir